SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැක ගන්න නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය අද 2020 සැප්තැම්බර් 30 බදාදා සිරස්තල අවිගත් පිරිසක් කටානේ නිවසකින් කෝටි 2කට ආසන්න මුදලක් කොල්ලකයි. මහරගම මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලේ. සැකකරුවන් අපේක්ෂාරෝහලේ සේවකීන්ටත් කුඩු විකුණලා. චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇත්තේ ගනුදෙනුවක්. චීනයට පක්ෂපාතී බවට එල්ලවන චෝදනා ජනපති බැහැර කරයි. විපක්ෂ නායකයාගේ වේදිකාවට ගල් ප්‍රහාරයක්. සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට. ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා JR ගැන මුණුපුරා ලියූ කෘතිය අගමැතිට පිළිගන්වයි. කොවිඩ් යලි මෙරට සමාජයට ඇතුළු වීමේ අවදානමක්. සෞඛ්‍යාංශ අනතුරු අඟවයි. කොවිඩ්-19 රෝගය නැවත වතාවක් කාන්දු වෙන්න ඉඩ තියෙනවා. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරනු විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 පුවත් ප්‍රකාශය සමගින්. කටාන අක්කර 50 ප්‍රදේශයේ නිවසකට අද පෙරවරුවේ කඩා වැදුණු කොල්ලකරුවන් පිරිසක් රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් කොල්ලකා තිබෙනවා. පොලිසිය පැවසුවේ 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගිනි අවි පෙන්වා මෙම කොල්ලකෑම සිදු කර ඇති බවයි. කටාන අක්කර 50 ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට කොල්ලකරුවන් පැමිණ තිබුණේ අද පෙරවරු 9ට පමණ. මේ එම කොල්ලකරුවන් නිවසට පැමිණෙන ආකාරයයි. එම කොල්ලකරුවන් නිවසේ සිටි සේවකයෙකුගෙන් යමක් විමසමින් නිවසට ඇතුළු වන ආකාරයක් දක්නට ලැබෙනවා. නිවසයන් පවසන්නේ මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් 6 දෙනෙකු ගිනි අවියක්ද සහිතව නිවසට ඇතුළු වූ බවයි. එම අවස්ථාවේ පියා, මව, දුව, පුතා සහ සේවකීන් තිදෙනෙක් රැඳී සිට තිබෙනවා. නිවසයන් පවසන්නේ ගිනි අවිය පෙන්වා නිවසේ තිබෙන මුදල් ඉල්ලා සිටි බවයි. එහිදී නිවසේ තිබී රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් සොයාගෙන තිබෙනවා. ඔහම අර පැත්තෙන් පිටිපස්සට අරගෙන ඉඳලා ඒක කුස්සිය කියන දෙන්නත් කියන්නේ. ඒ ඔක්කොම අරගෙන එතන දොරේ කීයක් තියෙනවා. ටේප් රෝපෙනවා. ටේප් වන්නේ ටේප් වන්නේ ඉතින් ඇඟුල් නේ ඉපස්සේ කාමර වලට ඉඳගන්න කියලා ਉਹ කාමර ඔක්කොම ගියා. ඊයන් කාමරෙන් රොජ්ජිය නෑ දෙන්නෙක් හිටියා. ඒ ඉන්දෝරත් මෙහෙලෙන් දෙපා නැගිටින්න ගත්තා. ඒකල අන්තිමට ඔක්කොම ඉවරලා ඔක්කොම දෙන්න දාලා වහලා කිව්ව මේ වෙන දෙයක් තියෙනවා. ඒක ගෙනල්ලා උඹලා නරකවලකට මම දෙනෙක් ලැබුණා ක්ලිප් එක පන්නන ගහලා එන්නයි. එහෙම කියලා කාමරයක් දාලා අපි කාමරයක් ඇතුලේ ගියා පස්සේ තමයි දන්නේ කට්ටිය ගිහිල්ලා. ඔයාලා වෙනමයි ගෙදර එනවා කොහොම කරදෙනවා. එලිස් පහකට පිටුවෙන් යලා මේක අස්සේ. මේක ඇතුලේ 9:20ට තමයි වාහනේ මෙතනින් එළියට යන්නේ. ඒ වෙලාවෙලකම් වාහනේ ගන්න තියෙනවා. පොලිසිය පැවසුවේ කොල්ලකරුවන් නිල් පැහැති කුඩා මෝටර රථයක සහ යතුරු පැදි දෙකක නැගී එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවයි. කොල්ලකෑමට ලක් වූ මෙම පවුලේ පියා වෘත්තීන් ව්‍යාපාරිකයෙක්. මාස 6ක කාලයක සිට අසනීප තත්ත්වයේ පසුවන මොහු හෝටල්, බීඩි කර්මාන්තශාලා ඇතුළු ව්‍යාපාර රැසක හිමිකරුවෙක් බව වාර්තා වනවා. සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මහරගම ප්‍රදේශයට හෙරොයින් මද්‍රව්‍ය බෙදා හරින කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු හෙරොයින් කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 100ක් සමග අද මහරගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මහරගම අපේක්ෂාරෝහලේ සුළු සේවකයින්ට සහ අවට සිටින පිරිසට කලක සිට මොවුන් මද්‍රව්‍ය බෙදා හැර ඇති බවයි. මේක කියසම 500 දැන් ඒක මිලිග්‍රෑම් 10 ගිහින් පිනවෙල්ල රුපියල් 500 මිලිග්‍රෑම් 40 තිබ්බෙල්ල රුපියල් 10යි 10000 ඒ කියන්නේ දැන් අද එහෙනම් මේක ඇවිල්ලා ඒකට මිලිග්‍රෑම්
40 පැකට් එකක් ගෙවුවොත් ඒ රුපියල් 2000ක ලැප්ටොප් එකකින් දියාගෙන. සමාජයට දැන් හෙරොයින් එන ප්‍රමාණය අඩු නිසාද කොහොමද මේක සර්? කෝටි 5ක් සල්ලි කොහෙද ගියේ කියලා අනිවාර්යෙන්ම හොයන්න. ඒ සල්ලි කාගේ account එකට ලොට් එකේ කියලා හොයන්න. මෙතර දඹුල්ල සහ ගලේවල ප්‍රදේශවල අද සිදු කළ විශේෂ මෙහෙයුමකින් හෙරොයින් ග්‍රෑම් 5ක් නීති විරෝධී මත්පැන් බෝතල් 100ක් සමග පුද්ගලයන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. The big story. ත්‍රස්තවාදයෙන් විනාශ වූ ආර්ථිකය නැංවීම සඳහා චීනය වැඩි වශයෙන් ආයෝජනය කිරීම දෙරට අතර සිදු වූ ගනුදෙනුවක් පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා විදේශ තානාපතිවරුන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවකට අද එක්වෙමින් ශ්‍රී ලංකාව චීනයට පක්ෂපාතී බවට නැගෙන චෝදනා බැහැර කරනු ලැබුවා. කොරියානු ජනරජය ජර්මනිය වතිකානය සහ ස්විට්සර්ලන්තය යන රාජ්‍යන්හි නව තානාපතිවරු අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අක්තපත්‍ර පිළිගැන්වුවා. අක්තපත්‍ර භාර ගැනීමෙන් පසු නව තානාපතිවරු සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා ඉන්දිය සාගරය අරබයා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් කියා සිටියේ ඉන්දිය සාගරය සියලු රටවලට විවෘත හා නිදහස් කලාපයක් විය යුතු බවයි. ත්‍රස්තවාදය නිසා රටේ ආර්ථිකය පරිහානියට පත්වීම හේතුවෙන් ඉක්මන් සංවර්ධනයක් සඳහා රටට විදේශ ආධාර අවශ්‍ය වූ බවත් එම අවස්ථාවේ මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට චීනය ඉදිරියට පැමිණි බවත් තානාපතිවරුන් හමුවේ ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. ඒ අනුව දෙරට අතර සිදු වූයේ ගනුදෙනුවක් වුවද ඇතැම් පිරිස් මේ සබඳතාව විග්‍රහ කරනු ලැබුවේ චීනයට පක්ෂපාතී වීමක් ලෙස බව ජනාධිපතිවරයා පැහැදිලි කළා. චීනයේ මුල්‍යාධාර ඇතිව හම්බන්තොට වරාය ඉදිකිරීම ණය උගුලක සෙරවීමක් ලෙස ඇතැම් පාර්ශව හැඳින්වුවද හම්බන්තොට වරාය විශාල සංවර්ධන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. පසුගිය රාජ්‍යය හම්බන්තොට වරාය චීනයට බදු දුන්නද එය භාවිත කරන්නේ වාණිජ අරමුණු සඳහා පමණක් බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. මෙහිදී සිය අදහස් පළ කළ නව තානාපතිවරු සිව්දෙනාම COVID-19 වසංගතය සාර්ථක ලෙස පාලනය කර ගැනීම පිළිබඳව ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලංකාවට සිය ප්‍රසාදය පළ කළා. එහිදී කොරියානු ජනරජයේ තානාපති ජොන් වුන්ජින් මහතා පැවසුවේ ශ්‍රී ලංකාව මේ වන විට අතිශය සුරක්ෂිත රටක් බවයි. එමෙන්ම කොවිඩ් උදුර ජයගත් ශ්‍රී ලංකාවට තානාපති ධුරයක් ගෙන පැමිණීමට ලැබීම ගැන ජර්මනු තානාපති හොල්ගර් ලෝතර් මහතා සිය සතුට පළ කළා. අපි ශ්‍රී ලංකාවට පැමිණි ඔබට දේශන පවත්වන්නට නොවේ. කළ යුතු දේ තෝරා ගැනීමට ශ්‍රී ලංකාව සමත් බව අපට විශ්වාසයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන අපේක්ෂා සපුරා ගැනීමට කළ හැකි දේ කරන්නටද අපි සූදානම්. ස්විට්සර්ලන්තයේ තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා ජනාධිපතිවරයාට මේ බව සඳහන් කළා. මේ අතර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පොප් වහන්සේ 2015 ශ්‍රී ලංකාවේ කළ චාරිකාවට තමාද එක්ව සිටි බව සඳහන් කළ වතිකානයේ බ්‍රයන් උඩයිවේ හිමිපාණෝ ජනාධිපතිවරයාට ලැබී ඇති විශාල ජනවරම පිළිබඳව වත්මන් පොප් වහන්සේගේ සුබ පැතුම් එක් කර සිටියා. 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලුණා. අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ පෙත්සම් සලකා බැලීම අද රාත්‍රී 7:20 පමණ වන තෙක් සිදු කෙරුණු බවයි. යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 39ක් ඉදිරිපත් වූ අතර එම පෙත්සම් කැඳවීම අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදත් සිදු කෙරුණා. අද දිනේත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් මූලික කෙටුම්පතට එරෙහිව සිය දේශන සිදු කළා. පෙත්සමක් ඉදිරිපත් කළ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්තේ හේවාමාන්න මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන සිතීමේ නිදහස නැමැති මූලික අයිතිවාසිකමට සීමා පැනවීම් සිදුවන බව පෙන්වා දුන්නා. ඊට අමතරව යෝජිත පනත් කෙටුම්පත තුළින් ජනතාව සතු අධිකරණ බලයද අත්නෝමතික ලෙස අත්පත් කර ගැනීමක් සිදුවන බව පෙන්වා දුන් නීතිඥවරයා එතුළින් ජනතා පරමාධිපත්‍යය බරපතල ලෙස උල්ලංඝනය වන බවද සඳහන් කළා. මෙම පනත් කෙටුම්පත ඍජුවම ජනතා පරමාධිපත්‍යය සමග ගැටෙන හේයින් එය සම්මත කිරීමට නම් අනිවාර්යෙන්ම ජනමත විචාරණයක් සඳහා යොමු කළ යුතු බවයි නීතිඥවරයා තවදුරටත් පෙන්වා දුන්නේ. තරුණ නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සහ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කර එම බලය යලි විධායකය වෙත පැවරීම ජනතා පරමාධිපත්‍යය ඍජුවම උල්ලංඝනය කිරීමක් වන බව ප්‍රකාශ කළා. මේ හේතුවෙන් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් අනිවාර්යෙන්ම ජනමත විචාරණයක් සඳහා යොමු කිරීම අත්‍යවශ්‍ය බවද නීතිඥවරයා සඳහන් කළා.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් සහ නියෝජනායක රුවන් විජේවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල් පෙරේරා කරුණු දක්වමින් පැවසුවේ ජනාධිපතිවරයාගේ නිල කාර්යාන්වලට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට තිබූ අවස්ථාව අහිමි කිරීමට 20 වන සංශෝධන පනත් කෙටුම්පත් තුළින් පියවරගෙන තිබීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය මගින් දක්වා තිබෙන ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන බවයි. මෙම පනත් කෙටුම්පත හරහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු නීතිපති විගණකාධිපති වැනි උසස් නිලතල සඳහා තමා කැමති පුද්ගලයෙක් පත්කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පවරා දී ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එතුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බරපතල අපගමනයක් සිදුවන බවත් චෝදනා කළා. මේ අතර පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා ප්‍රකාශ කළේ අමරිකාවේ පුරවැසි භාවය ලබා ගන්නා අයෙක් අමරිකා එක්සත් ජනපදයට සිය පක්ෂපාතීත්වය පළ කරමින් ලබා දෙන ප්‍රතිඥාව මගින් අමරිකාවේ උන්නතිය වෙනුවෙන් වෙනත් ඕනෑම රටකට එරෙහිව කටයුතු කිරීමට දියුරුමක් ලබා දෙන බවයි. යම් හේකින් එවැනි වෙනත් රටකට පක්ෂව දියුරුමක් ලබා දුන් අයෙක්ට මෙරට පාර්ලිමේන්තුවට තේරීපත්වීමට හෝ ජනාධිපතිවරයා බවට පත්වීමට ඇති ව්‍යවස්ථාපිත බාධා ඉවත් කිරීම හරහා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලිකම කරුණක් වන මෙරට ජනතාවගේ ස්වෛරී භාවය බරපතල ලෙස උල්ලංඝනය වන බව නීතිඥවරයා පෙන්වා දුන්නා. නීතිඥවරයා පැවසුවේ ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ප්‍රංශය, අමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව ද්විත්ව පුරවැසියන්ට ව්‍යවස්ථාදායකයට තේරීපත්වීමට ඉඩ ලබා නොදෙන රටවලට උදාහරණ බවයි. එසේ වුවත් අසර්බයිජාන්, සෝමාලියාව, ආමේනියා වැනි රටවල ව්‍යවස්ථාදායකය නියෝජනය කිරීමට ද්විත්ව පුරවැසියන්ට බාධාවක් නොමැති අතර අප සිටිය යුත්තේ කුමන ලැයිස්තුවේ දැයි අපම තීරණය කළ යුතු බව නීතිඥවරයා ප්‍රකාශ කළා. බොහෝ දේශපාලඥයින් පිරිහීමට හේතුව ඔවුන්ගේ භාර්යාවන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් රචිත ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපතියා ජේ.ආර්. ජයවර්ධන යුගයේ නොපළ කතා කෘතිය සහ සාගරිකා දෙසානායක මහත්මිය විසින් රචිත එලීනා ජයවර්ධන චරිතයක කතාවක් යන කෘති නෙළි දැක්වීම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. පාසල් යන්නේ ජේ.ආර්. මහත්මයා ඉදිරියට අල්ලපු ගෙදර තමයි මම ඉදාන වෙලයි පොඩ් වෙලයි. මේ මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා ගොඩක් හිටියා. දොම මෙඩිකල් මැච් එක දවසට අනිවාර්යයෙන්ම ඒ ගෙදරට මේ අය යනවා. අඩාපනිනවා කිව්වොත් කියන්නේ. එදා පොඩ් කියා පුළල් දීලා ඉවරනවා මම. ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ භාර්යාව තම නිහතමානී අය. අද ගාක් දේශපාලනයේ ඒ භාර්යාවන් හින්දා තමයි දැන් දේශපාලඥයා පිළියෙන්නේ කියලා කිව්වොත් මම නිවැරදි කියලා මම විශ්වාස කරනවා. මේ අතර මොරටුව රාවතාවත්ත රෝමානු කතෝලික විදුහලට පත් කළ නව විදුහල්පතිවරයාට ලබා දී ඇති ස්ථානමාරුව වළක්වන ලෙස ඉල්ලමින් සිසුන්ගේ බෞපියන් පිරිසක් අද විදුහල ආසන්නයේ විරෝධතාවක නිරත වුණා. එම අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ටෙනිසන් කුරේ මහතාගේ දේ හෙට අවසන් ගෞරව දැක්වීම සඳහා එම නිවස වෙත යමින් සිටි අතර විරෝධතාව දුටු අග්‍රාමාත්‍යවරයා රථය එම ස්ථානයේ නවතා විරෝධතාකරුවන්ගේ ගැටලුවට සවන් දුන්නා. ඉස්කෝලේ අපේ ප්‍රින්සිපල් සර් වගේ දෙන්න සර් දේශපාලන බලපෑමක් කියලා තමයි සර් කියන්නේ අනේ ලොකු උදව්වක් සර් සර්ට පින්සිල් දෙන්න අපේ දරුවන්ව රැකලා දෙන්න අපිට මෙන්න මේක කරලා දෙන්න සර් අපේ නමතත් අපිට දෙන්න ඒව ගන්න එපා පස්සරට අපේ ප්‍රින්සිපල් අපිට ඕනේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ කිහිපයක ජනතාව මුහුණ දී ඇති ඉඩම් ගැටලු විසඳීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පුත්තලම දිස්ත්‍රික්කයේ කජුවත්ත ගම්මානයේ කරන ලද සංචාරයේදී ප්‍රදේශයේ ජනතාව ඉඩම් ගැටලු රැසක් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණා. ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලා කටයුතු කරන්නයි ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස්වලට අනුව ඒ පිළිබඳ සාකච්ඡාවක් මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද පැවැත්වුණා. ඒ ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී මුන්දලම කල්පිටිය හලාවත මහකුමුක්කඩවල වනාතවිල්ලුව ආරච්චිකට්ටුව ආනමඩුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල කජුවත්ත පූනපිටිය පල්ලිවාසල් පාඩු
පුබුදුගම ජනසවිපුර උච්චමුණි දළුව යන ගම්මානවල ඉඩම් ගැටලුවලට විසඳුම් ලබා දීම සිදුවනා. බොහෝ ගැටලු පැන නැගී තිබුණේ ඡන්දහිමි නාමලේඛනයේ නම් නොමැතිවීම, පදිංචිය තහවුරු කිරීමට නොහැකිවීම, සංක්‍රමණික දීවර ගැටලු හා කළමනාකරණයකින් තොරව ඉඩම් භුක්ති විඳීම ඇතුළු කරුණු මුල් කරගනිමින් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කඩිනමින් ඒවට ඔප්පු ටික ලබලා දීලා සහ ඒවා විසඳීමට අවශ්‍ය තියෙන බාධා මොනවද ප්‍රායෝගිකව හඳුනාගෙන ඉක්මනින් තීන්දුව අරගෙන කටයුතු කරන්න දීර්ඝ අවුරුදු 60 70 භුක්ති විඳින නිර්වුල් අයිතියක් නැති අය වෙනුවෙන් විසඳුමක් ලබා දෙන්න තමයි අද දිනේ සාකච්ඡාවක් පැවැත්වුවේ. ඒ වගේම ජංගම සේවයක් පවත්වලා මහ ජනතාවගේ ගැටලු විසඳන්න කටයුතු කරන්නේ. 2021 වසර සඳහා වන අයවැය නොවැම්බර් 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අද ප්‍රකාශ කළා. මුදල් අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් ආයතනය විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීමෙන් පසුව වුවද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 30ක මුදලක් වෙළඳපොළෙන් ලබාගෙන ඇති බවයි. ඒ සමගම ශ්‍රී ලංකාව අනිත් රටවල් එක්ක බලද්දී ලොකු දැවැන්ත අභියෝගයකට මුහුණ දීලා තියෙනවා. We have been able to have our exports back on track. We are back again at the $1 billion mark. Lots of people were quite surprised at the impact as well. ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ ඉදිරියේදී ඉතාමත්ම වැදගත් තීරණයක් ගන්නට සිදු වුණා. අපේ ණය වාරිකයන් කිසිම වෙනසක් නැතුව ගෙවනවාද ආනයන යම් ආකාරයෙන් සීමා කරනවාද කියන එක. වගකීමක් ඇති රජයක් හැටියට ගත්ත තීරණය තමයි අපේ ණය වාරික ගෙවීම සඳහා සියලුම සම්පත් අපි ඉතිරි කර ගන්නට අවශ්‍යයි. ඒ නිසා අපිට සමහරක් වෙලාවට සිදු වෙනවා යම් ආනයන සීමා කරන්න. දැන් ඒ ආනයන සීමාව යම් අවස්ථාවලදී අපිට ලිහිල් කරන්න පුළුවන් වෙන අවස්ථාවේදී මේ ලිහිල් කිරීම කරගෙන යනවා. මූලිකත්වය ප්‍රමුඛත්වය අපි දබා දීලා තියෙන ණය ගෙවීම සඳහා. මොකද කවමදාවත් ශ්‍රී ලංකා ණය පැහැරීම කරලා නැහැ. විදේශ ආයෝජන යම් ආකාරයකින් අඩුවීමක් වෙලා තියෙනවා මේ පළවෙනි මාස කිහිපය තුළදී. කොවිඩ් වසංගතය නිසා financing from foreign sources are also put in place, which is going to be around $1.2 billion. Syndicated loans from the China Development Bank has already come into the country of $500 million, and very soon we are expecting another tranche of another $700 million, and further initiatives of alternate bond issuances through the Samurai as well as the Panda markets are also going to yield a further $500 million. Very soon that will be activated by the central bank on behalf of the government. මම මෙතනදී මතක් කර දෙන්නට අවශ්‍යයි ඊයේ Moody's ආයතනය ප්‍රකාශය කෙරුවට පස්සෙත් ශ්‍රී ලංකා මහ බැංකුවට පුළුවන් වුණා ඇමරිකන් ඩොලර් මිලියන 30ක් නැවත වෙළඳපොළෙන් ලබාගෙන. ඒකෙන් පෙනී යනවා මේ කතාව උනත් ශ්‍රී ලාංකික ආයෝජකයන්ට ශ්‍රී ලාංකික ආර්ථිකයේ කටයුතු කරන අනිත් ස්ටේක් හෝල්ඩර්ස්ට එවැනි ප්‍රශ්නයක් මතුවුණේ නැහැ. කොවිඩ් වසංගතය යළි සමාජයට ඇතුළුවීමේ අවධානමක් පවතින බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඉන්දියානු නීති විරෝධී සංක්‍රමණිකයින් පැමිණීම ඇතුළු ආකාර රැසක් ඔස්සේ ශ්‍රී ලංකාව අවධානමකට ලක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. රට තුළ කොවිඩ් ව්‍යාප්තියේ නවතම තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. කොවිඩ් මර්ධනයට ජනතාව තුළ තිබූ උනන්දුව අඩු වී තිබීම අවදානම් සහගත බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ. මොකද අපි දන්නවා විදේශවල සිට COVID-19 රෝගීන් තමයි අපේ රටට එන්නේ. වෛරසය ආසන්න වෙච්ච පුද්ගලින් අපේ මේ භූමිය තුළ ඉන්නවා දැන්ටත්. කොහලක හෝ නිරෝධායන මධ්‍යස්ථානයක හරි. සමහර වෙලාවට අත්තරදීමකින් හෝ අතපසුවීමකින් හරි ඔවුන් සමාජයත් සමග ගැටෙන්න පුළුවන්, සමාජයට එන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි අපේ රටට ඉන්දියාවේ සිට නීති විරෝධීව නැත්නම් මුහුදු මාර්ගයෙන් මිනිස්සු පැමිණුණා. ඒ වගේම අපේ දීවරින් ගැඹුරු මුහුදට ගියාට පස්සේ භාණ්ඩප හුවමාරු කිරීම සඳහා ඔන්න ඉන්දියානු ජාතිකයින්ව මුහුදේදී මුණ ගැහෙන්න පුළුවන්. ඒ නිසා අපේ සමාජය තවමත් අනාරක්ෂිතයි. ඇත්ත වශයෙන්ම අපේ ශ්‍රී ලංකා ජනතාව COVID-19 රෝගයේ තියෙන භයානකම දැක්කේ නැහැ. අපේ රටේ මිනිස්සු මැරුණේ 13 දෙනයි. මේ අතර කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් සංචාරක හෝටල් හා වාසස්ථානවලට විදුලි පිළ ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සංචාරක අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව සංචාරක අධිකාරියේ ලියාපදිංචි හෝටල් හා වාසස්ථාන සඳහා 2020 මාර්තු 1 වනදා සිට අගෝස්තු 31 වනදා දක්වා සමුච්චිත විදුලි බිල්පත් 2020 සැප්තැම්බර් මාස 1 වනදා සිට බලපැවැත්වුණු පරිදි සමාන වාරික 12කින් ගෙවීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
මේ වන විට මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3379 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ත ආසාදිතයන් අතරින් 3330 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 136 දෙනෙක් පමණයි. දැන් තවත් පුවත් කිහිපයක්. දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයේ වසා තිබෙන අවස්ථාවේදී අතිශය අනතුරුදායක ලෙස සුඛෝපභෝගී බස් රථයක් ඒ හරහා ගමන් කරන ආකාරය ඊයේ අද දෙරණ 6:55 ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ විකාශය කරනු අතර පයාගල පොලිසිය විසින් අද එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවටගත් පුවත ආවරණය කිරීමට පොලිස් ස්ථානයට ගිය අද දෙරණ වාර්තාකරුට බස් රථයේ හිමිකරුගෙන් බාධා එල්ල වුණේ මෙලෙසින්. ඔයා ඇවිල්ලා මේ බස් එක සෙල්ලම් බඩුවක්ද ඔයා? මම කෝටි 20 ලක්ෂයක් දීලා ගෙනලා දින මේක. මේ බස් එක විකුණ ගන්නවා. ඔයාලට ඕනේ බස් එක රෙද්දක් ගෙනලා වාහන එච්චර කරන්නේ. නෑ දැන් මේක ඔබතුමාලා හරියට කියනවා ඔය ප්‍රශ්නේ පළ කරන්න බෑ. මොකද සුනක සපාකෑමකට ලක්ව කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ජලබීතිකා රෝගය වැළඳී මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ යටලමත්ත ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක් සහ මාපලගම සිරිසුනන්ද විදුහලේ 7 වන ශ්‍රේණිය ඉගෙනුම් ලැබූ සිසුවෙක් වන අතර ඔවුන් රෝහල් ගත කර තිබුණේ සුනකයින් සපාකෑමෙන් දින ගණනාවකට පසුවයි. සියවලුන් සපාකෑම හේතුවෙන් බීතියට පත්ව සිටින කළුතර මිල්ලනිය මුවපට්ටිය ගම්මානයේ දරුවන් වෙනුවෙන් පාසල් ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගේ උපදෙස් මත එය ක්‍රියාත්මකයි. මෙම සිවලුන්ගේ ඕදුර පිළිබඳ අද දෙරණ පසුගියදා අනාවරණ කර අතර මෙවන විට ගම්මානය තුළ පොලිස් මුර සංචාරද ක්‍රියාත්මක කර තිබෙනවා. වට ප්‍රමාණය අනුව වෙනස් නොවන පරිදි පොල් සඳහා ස්ථාවර මිලක් නියම කළ යුතු බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. මම පොල් වගා කරන කෙනෙක්. මම කවදාකවත් පොල් මැනලා වික්කේ නැහැ. පුරේම රුපියල් 70යි. ආවම රුපියල් 50යි කියලා කිව්වනම් ඒක සරලව ඔක විශ්ලේෂණය කරන්න පුළුවන්. දැන් පිසැට්ටෙන් විශේෂාංගය. ෆියුචර් ඉමේජ් 2020 ජාත්‍යන්තර ඡායාරූප වීඩියෝ සිනමා මුද්‍රණ සහ ප්‍රචාරණ වෙළඳ ප්‍රදර්ශනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්වුණා. මෙම ප්‍රදර්ශනය ලැබෙන දෙසැම්බර් 4, 5 සහ 6 යන දිනවලදී ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී උදැසන 9 සිට රාත්‍රී 7 දක්වා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිම්වලු පුළුල් කරමින් 20 වන වසර සනිටුහන් කර එළිදැක්වෙන කන්ස්ට්‍රක්ට් 2020 ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. එම ප්‍රදර්ශනය ලැබෙන නොවැම්බර් 20 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමට සූදානම් කර ඇති අතර ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය විසින් පවත්වනු ලැබුවා. එත් සමගින් අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. මිලකට අලුත් පාර්ලිමේන්තුව. සුබ රාත්‍රියක්.